සුබ සන්ධ්‍යාවක්. රූපවාහිනී ප්‍රේක්ෂක ඔබගේ ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාව කෙරෙහි වන රසඥතාව තවදුරටත් වර්ධනය කිරීමේ ලාවන ජාතික රූපවාහිනී මාධ්‍ය සත්කාරය වේදිකාවේ පන්තිය රංගභූමි තවත් ආරම්භමක සූදානමයි. අපි පසුගිය සතියේ රංගභූමි වැඩසටහනින් ඔබට ඉදිරිපත් කළා මෙවර අපොස උසස් පෙළ නාට්‍ය හා රංග කලා ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට සිටින සිසු දැරියන් වෙනුවෙන් රුකුලක් වන පාඩම් මාලාවක්. අද එහි දෙවන කොටස. ඔව්, තව දින 3කින් ඔබ සූදානම් වෙනවා නාට්‍ය හා රංග කලා ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීමට. ඇතරම ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීමට සිටින ඔබට විතරක් නෙවෙයි අනිත් සිසු දරුදැරියන්ට ඒ වගේම සිසු දරුදැරියන්ට පමණක් නෙවෙයි සාමාන්‍ය නාට්‍ය රසික ඔබටත් අද වැඩසටහන ඉතාමත් රසවත් වැඩසටහනක් වනවාට නිසැකයි. ඔව්. අද අපි ඒ සඳහා සාකච්ඡාවට ඉතාමත් ගෞරවයෙන් යුක්තව රංගභූමියට ආරාධනා කරනු ලැබුවා අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ නාට්‍ය හා රංග කලා විෂය බහර අධ්‍යක්ෂ වරුණ අල්හකෝන් මහත්මයාට එවැගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය නාට්‍යවේදී ජගත් පද්මසිරි මහත්මයාණන්ට එවැගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කතිකාචාර්ය නාට්‍යවේදී පූජිතද මැල් මහත්මයාණන්ට එවැගේම නිදර්ශන රංගයන් ඉදිරිපත් කිරීම සඳහා පැමිණි දූපුතුන් මේ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් යුක්තව රංගභූමියට පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. පූජිත මහත්මයා අපට සැපෙව්වා අනර්ග ග්‍රන්ථයක්. මා සතුටුයි ඒ ග්‍රන්ථයෙන් උපුටනයක් ඔබට ඉදිරිපත් කිරීමට. හෙන්රි ජයසේනයන් විසින් රචිත නාට්‍ය නිෂ්පාදනය. නිෂ්පාදක ආඥාදායකයෙකු විය යුතු නොවේ. සෙස්සන් විසින් අනිවාර්යෙන්ම හිසනමා පිළිගත යුතු නිලධාරියෙකු විය යුතුද වීමද අනවශ්‍යය. විවිධ ගති පැවතුම්, විවිධ දක්ෂතා, විවිධ අපේක්ෂාවන් ඇති පිරිසක් එක්රොක් කර ඔවුන් යොදවා කිසියම් අර්ථවත් නිර්මාණයක් බිහි කිරීමෙහි මූලික වන්නකි ඔහු. නිමිත්තක් ඇතුවයි මේ උපුටනය අද අපි උපුටා දැක්වේ. අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සැලසුම්කරණය පිළිබඳව. මෙය ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක්, එක කොටසක්. අධ්‍යක්ෂතුමනි, මා නිවැරදි නම් 1970 දශකයේ තමයි විෂයක් හැටියට ලංකාවට නාට්‍ය හා රංග කලාව හඳුන්වා දෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඉන් අනතුරුව 2008 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රායෝගික පරීක්ෂණයක් ආරම්භ කරනවා. ඔව්, පළමු වරට 2011 වසරේ අපොස උසස් පෙළ සඳහා ප්‍රායෝගික පරීක්ෂණය ආරම්භ කරනවා නාට්‍ය හා රංග කලාවට. ඒ වගේම 2019 වසරේ මේ ප්‍රායෝගික පරීක්ෂණය යම් නවීකරණයකට ලක් වෙනවා. ඇත්තම ජයනත් ඔබ සඳහන් කරා නිවැරදි 70 දශකයේ අගභාගයේ තමයි බොහොම සීමිත වශයෙන් මේ විෂය පාසල් පද්ධතියේ විෂයක් හැටියට ඇතුළත් වෙන්නේ. නමුත් මම මේක සමහර කාරණා පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විෂය හදාරද්දී උනත් තිබිච්ච අනිකුත් ඒ වෙනකොට සහවුරුලා තිබිච්ච අනිකුත් සෞන්දර්ය විෂයන්ට වඩා සමහර සීමා සහිතක මේ විෂයට තිබුණා. මේක විතර පුල් ව්‍යාප්ත වෙච්ච විෂයක් වශයෙන් නෙවෙයි පැවතුනේ. ඒක එක පැත්තකට ලංකාවේ පොදුවේ නාට්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් පොදුවේ පවතින සීමා සහිත භාවයනොත් මේ විෂය අපි පද්ධතියේ මේ පවත්වාගෙන යාම සඳහා අනිවාර්යයෙන්ම බලපෑවා. ඒවා සේරමත් එක්ක ඒ නිසා කාලයක් යනකම් අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් කියනේම පන්ති කාමර මට්ටමේ කෙරුණා මිසක් වෙනත් නිර්මාණාත්මක තලයන් වලදී අපි ඒවා භාවිතා කරා මිසක් මේ ප්‍රසිද්ධ විභාගවලදී අපි ඒක ඇතුළත් කරගත්තේ නැහැ. ඒතර ප්‍රශ්න පත්‍ර විතරයි තිබුණා. උදාහරණ මමත් නාට්‍ය හරංග කලා විෂය හදාරපු ශිෂ්‍යයෙක් හැටියට මට තිබෙත් ලිඛිත ප්‍රශ්න පත්‍ර දෙකයි. තුන්වෙනි ප්‍රශ්න පත්‍රේ ප්‍රායෝගික කිව්වට ඒක ලියන්න තිබ්බේ. ඉතින් ඇත්තටම මුල් අවස්ථාවේදී 2008 දී තමයි මේකට ප්‍රායෝගික පරීක්ෂණයක් හැටියට පරීක්ෂණයක් හඳුන්වලා දුන්නේ. සාමාන්‍යයෙන් අපේ විෂය නිර්දේශ හැමෙලෙම නවීකරණ වෙනවා අවුරුදු 8කට වගේ සැරයක්. ඊට පස්සේ ඒක 2016 වෙනකොට සාමාන්‍ය පෙළ එක තව නවීකරණය කරා අපි. මොකද මේ කිසිම දෙයකදී ඇත්තටම අපිට පද්ධතිය ඇතුලේ වෙනත් විෂයන් වගේ පූර්වාදර්ශය තිබෙන්නේ නැහැ. බොහොම සද්භාවයෙන් කරන අපි යනකොට අපි දකින්න සමහර අඩුපාඩු පද්ධතියෙන් තියෙන මේ ප්‍රශ්න මොනවාද දකින්න සීමා සහිතකම් අපිට මුණ ගැහෙනවා.
නමුත් අපි ඊළඟ වතාවේදී අපි ඒවා නැවත වෙන තලයකට ගෙනියනවා. ඉතින් ඒ විදිහට තමයි අපි 2008 දී සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙච්ච දරුවෝන්ගෙන් කොටසක් ඒ ප්‍රායෝගික පරීක්ෂණය පහු කරගෙන උසස් පෙළට යනකොට උසස් පෙළ විභාගයේදීත් ඔවුන්ට තමයි මුලින්ම හම්බ වෙන්නේ 2011 වර්ෂයේදී ප්‍රායෝගික පරීක්ෂණයක්. ඒතර මේ විදිහට තමයි මේක ගමන් කරන්නේ. ඊළඟට අපි 2016 දී අවුරුදු 8කට පස්සේ සාමාන්‍ය ප්‍රායෝගික පරීක්ෂණය අපි නවීකරණය කරනවා. ඒකම ඒ කණ්ඩායම ඒ දරුවෝ කණ්ඩායමටම 2019 උසස් පෙළ විභාගයේදී අලුත් ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මේකෙදී අද වැඩසටහනේ විශේෂයෙන් අරමුණ වෙන්නේ මේ ප්‍රායෝගික පරීක්ෂණය මේ අපි 2019 දී මුලින්ම උසස් පෙළ දරුවන්ට මේ මුණ ගැහිච්ච ප්‍රායෝගික පරීක්ෂණයේ තුන්වෙනි කොටස. ඇත්තට මේකේ කොටස් 4ක් තියෙනවා. රූපණය සඳහා කොටස් දෙකක් අපි පහුගිය වැඩසටහනේදී මේ කොටස් දෙක සම්බන්ධයෙන් අවධානය යොමු කරපු නිසා අද දවසේ මූලික අවධානය යොමු වෙන්නේ මේ වතාවේදී විශේෂයෙන් එක්තරා විදිහට අලුතෙන් කොට කමක් නැහැ මේ කාරණාව සැලසුම්කරණය සම්බන්ධයෙන් රංග වස්ත්‍ර අංග රචන සහ වේදිකා පසුතල කියන මේ කොටස් තුනට තමයි මේ සැරේ අපි අද වැඩසටහනේ මේකේ අවධානය යොමු කරන්නේ. ඇත්තටම එතෙන්දී අපේ දරුවන්ට සිද්ධ වෙනවා මේක මූලික වශයෙන් මේ කොටස නාට්‍ය නිෂ්පාදනය හා ආනුෂංගික අංග කියන කාරණාවට අදාළව. විශේෂයෙන් දැනද මේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් උසස් පෙළට දැන් සාමාන්‍ය පෙළ විභාගයට ළමයි 35000ක් විතර ඉදිරිපත් කරන නාට්‍ය හරංකලා විෂයෙන්. උසස් පෙළට ඒනුත් 10න් එකක් වගේ ළමයි මේ වතාවේ වෙන ළමයි 3500ක් විතර ඉන්නවා දල වශයෙන්. ඒ කියන්නේ මේ කොටස තීරිලා ආපු කොටසක්. ඒක අනිවාර්යෙන් මේ කොටසෙන් බොහෝ දෙනෙකුට මට හිතනවා බලා අපේක්ෂාවක් තියෙනවා කොහොමත් ඉදිරියට නාට්‍ය කලාව ඉස්සරහට යන්න කියන එක. නැත්නම් උසස් පෙළට මේ විෂය මේ ළමයි නිකම්ම තෝරගන්නෙත් නෑ. හොඳයි බොහොම ස්තුතියි. පූජ්‍ය මහත්මයා දැන් මේ සැලසුම් කරන අය ගත්තාම අපි හිතමුකෝ අංග රචනා රංග වස්ත්‍ර ඒ වගේම වේදිකා පසුතල නිර්මාණ මේ සැලසුම් කරන ශිල්පියෙකු ප්‍රගුණ කළ යුතු ශක්්‍යතා මොනවා හැටියටද අපි අඳුරගන්නේ? අපි සරල හිතමු දැන් අපි දවස ආරම්භ කරනකොට මොකක් හරි සැලසුමක් තියෙනවනේ. එතකොට අපි කෑම බීම ඇඳුම් පැළඳුම් ඔක්කොම අපි ප්ලෑන් අවුට් කරලා තමයි එන්න ඕනේ නේද? එතකොට ඒකදී අපිට ගෙදර ඉන්න අනිත් සමාජිකයොත් එක්කත් අපිට කටයුතු කරන්න වෙනවා. ඇඳුමක් අයන් කරගන්න වෙනවා. මොකක් හරි ඒවා දේවල් වෙනවා. ඒවා එහෙම කරගෙන අපි එළියට බහින්නේ. ඉතින් නාට්‍ය අධ්‍යක්ෂණයේත් මේක තනි පුද්ගලික වැඩක් නෙමෙයි. මේක සාමූහික වැඩක්. කොලැබොරේෂන් එකක්. එතකොට අධ්‍යක්ෂකවරයාට යම්කිසි දැක්මක් තියෙනවා. දැන් අපි මට ගමනක් යන්න තියෙනවා. එතකොට මම ගමන යන්න මම සැලසුම් කරනවා වගේ අධ්‍යක්ෂකවරයාට ගමනක් යන්න තියෙනවා. එතකොට ඔහුට අනිත් අයගේ සහයෝගය ගන්න ඕනේ. සහයෝගය ගන්නවා නම් අංග රචන ශිල්පියා ඇඳුම් පසුතල සීලුම අයත් එක්ක මේ වැඩේ කොහොමද වෙන්නේ කියන එක දල වශයෙන් අවබෝධයක් තියෙනවා. එතකොට ඒක තමයි මූලික වශයෙන් අපි සැලසුම් කරනවා කියලා කියන්නේ. එතකොට ඒක තවත් එක්කෙනෙක්ට කියලා ඒ කෙනාගේත් අදහස් අරගෙන දැන් සමහරක් විට මම කියන මේ ඇඳුම තමයි මට අඳින්න ඕන. හැබැයි ඇඳුම් නිර්මාණ ශිල්පියා කියන්නේ නෑ ඔය ඇඳුම හරියන්නේ නෑ. මේ ඔය වැඩේට ඔය ඇඳුම හරියන්නේ නෑ. ඔය පාට හරියන්නේ නෑ. ඔය රතු පාට ගත්තත් ඔය රෙද්ද හරියන්නේ නෑ. ඔයා ගන්න ඕනේ වෙන මැටීරියල් එක. මොකද ඒ රතු පාට ලයිට් එකක් ගහනවා මේ ආලෝක ශිල්පියා. ඒතකොට ඒ ආලෝක ශිල්පියා ලයිට් එක ගැහුවම එතන එන ලයිට් කාලයක වෙනස් වෙනවා. එතකොට මේ ටෙක්ස්චර් එක උරා ගන්න පුළුවන්. නැත්නම් මේක රිෆ්ලෙක්ෂන් එකක් වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. මොකද මේක ඇත්තටම මේ ප්‍රධානම දේ තමයි මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික අරමුණ අනාගතයේදී නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂකවරුන් බිහි කරන්න පුළුවන්. ඊළඟ පැත්ත හොඳ රසිකයෝ බිහි කරන්න පුළුවන්. නිකන් ගිහිල්ලා දැන් අපිට වෙලා තිබෙනවා සමා වෙන්න මේ කිව්වට අපේ හුඟාම අය තියෙන විභාග පාස් වීමේ මානසිකත්වය. ප්‍රශ්නයයි උත්තරයයි ප්‍රශ්න උත්තර කටපාඩම් කරලා ඇවිල්ලා පාස් වෙනවා. අද අපි පුංචි කාලේ මේ ඉස්කෝලේ යන කාලේ ෂෝට් නෝට් අපි ලිව්ව එක අද අච්චු ගහලා කඩවල වල විකුණනවා. ඒතකොට මේ විෂය එහෙම කරන්න බෑ. මේ විෂය එහෙම කරන්න බෑ. කටපාඩම් කරන් ඇවිල්ලා මෙහෙම කරලා කරන්න බෑ. මේක ප්‍රායෝගික අත්දැක බලමින් තමයි කරන්න ඕනේ. මම හිතන්නේ ජගස්සට මේ මුගක් අත්දැකීම දැන් වර්ණයන් සංකලනය කරනකොට කොච්චක් වර්ණයන් බිහි වෙනවා. ඒක පටබහලමින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් ඒකට තමයි මේ හුරුව දෙන්නේ. සෞන්දර්ය විශේෂයෙන්ම මේ වගේ ප්‍රායෝගික විෂයක්
අපේ සාමාන්‍ය ජීවිතයට අපිට ගැළපෙන සහායකයෙක් තෝරා ගැනීම. අපේ ගෙදර යම් කිසි උත්සවයක් තියෙනවා නම් ඒක සැලසුම් කරණය කර ගැනීම. අපිට ගැළපෙන ඇඳුමක් වර්ණයක් තෝරා ගැනීම. මම හිතන්නේ ඊටමත් හොඳ රුකුලක් වෙනවා මෙවැනි විෂයන්. ජගත් මහත්මයා. අපි රංගභූමියේම සම්පූර්ණ වැඩසටහනක් කරා අංගරචනා සැලසුම් කරණය පිළිබඳ ඔබ සමග. ඔව්. දැන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක කොටසක් තමයි අංගරචනා සැලසුම්කරණය. ඔව්. දැන් අපි මුලින් කෙරුවේ පොදුවේ සමස්තයක් විදිහට අංගරචනා විෂය භාවිතා කරන විදිහ සහ ඒ ක්‍රමවේදයන් ප්‍රායෝගිකව අපි මෙතන කරලා පොදුවේ අංගරචනාව ඉගෙන ගන්න ඇයට තමයි අපි මුලින් ඒ රංගභූමියට සටහන කෙරුවේ. නමුත් අද අපිට කරන්න සිද්ධ වෙන්නේ උසස් පෙළ ළමයි ඉලක්ක කරගෙන ඔවුන්ගේ ප්‍රායෝගික අභ්‍යාසයන් සඳහා පරීක්ෂණය ඉදිරිපත් වෙන අය සඳහා කොහොමද මේ කටයුත්තට මුහුණ දෙන්නේ කියන එක තෝරාගෙන ඒ සීමාව තුළ තමයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරලා තියෙනවා අංගරචනා සැලසුම්කරණය, පසුතල සැලසුම්කරණය, වෙස්මෝස්තර සැලසුම්කරණය, ඒ අනාදී මූලික පියවරවල ටික. ඒ කියන්නේ එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ මේ විෂය. ඒ විෂය මේ සාමාන්‍යයෙන් දියුණු රටවල පවා විශ්වවිද්‍යාලවල පවා මේ විෂය හදාරන අය මේ සැලසුම්කරණය කියන මේ පළවෙනි පියවරෙන් තමයි මේ විෂයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මොකද සැලසුම්කරණයක් නැතුව ඔබතුමා කිව්වා වගේ අපිට කිසිම දෙයක් සාර්ථක කරගන්න බෑ. ඒ සැලසුම්කරණයේ නියමාකාරව තිබුණොත් තමයි අපිට කාලයද, මිල මුදල්ද, අපේ නිර්මාණද නියම ආකාරයට යන්න පුළුවන්. එතකොට මේ දරුවන්ට මම හිතනවා මේ සැලසුම් කරන විෂය තුලින් නාට්‍ය විෂය සැලසුම් කිරීම විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ ජීවිත සැලසුම් කරගන්න පුළුවන් මේක හරියට අපි ඉගෙන ගන්න ඕන. ඉතින් දැන් අපිත් ජයනාත් කිව්වා හරියටම හරි අපේ ජීවිතේ අපි ගොඩාක් දේවල් අපි සැලසුම් කරගත්තේ මේ විෂයත් එක්කලා. අපේ ගෙදරදොර බඩු මුට්ටුවක් අපිට හදාගන්න අපිට පුළුවන්. මේකෙන් ලැබපු අත්දැකීම් අපිට තියෙනවා. අපේ රෙදිපිලි ඇඳුම් පැළඳුම් අපි අඳින දේවල් අපිට තෝරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමන්ගේ ජීවිතේටත් මේක ලං කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් විදිහට මම දකිනවා. අපි අංගරචන සැලසුම්කරණය පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. ඒ විෂය ගැන කතා කරුවොත් එහෙම දැන් අපිට දීලා තියෙනවා පෙළපොත් පහක්. ඉදිරියේදීව කතා කරනවා. ඒ පෙළපොත් පහ ඇසුරින් චරිත නම් කරලා තියෙනවා. කුවේණි, සාකුන්තලේ, ඉඩිපස්, ජුලියස් සීසර් සහ රූකඩගෙදර. ඔව්. එතකොට ඒ හින්දා ඒ චරිත ඇසුරින් තමයි සැලසුම්කරණය කෙරෙන්නේ. මම එහෙමනම් මම හදාගත්ත එකක් තියෙනවා මම ඒ හරහා කතා කරන්නම්. එතකොට අංගරචනයේ හැඳින්වීම කියන දෙයේදී එතකොට අපිට සිද්ධ වෙන්නේ නාට්‍යයක තියෙන චරිත වල ස්වභාවයන් දැන හඳුනාගෙන තමයි අපිට මේ සැලසුම්කරණය කරන්න සිද්ධ වෙන්නේ. මොකද සාමාන්‍ය නාට්‍යයක් ගත්තට පස්සේ නාට්‍යයට පසුබිමක් තියෙනවා, යුගයක් තියෙනවා, කාලයක් තියෙනවා, වකවානුවක් තියෙනවා, දේශපාලනික හෝ ආගමික එහෙම පසුබිමක් තියෙනවා වගේ අනාදී කරුණු කාරණා ගොඩාක් එකට එක්කහුව වෙනවා. ඒවා අතර ඒක අධ්‍යයනය කළා තමයි මේ සැලසුම්කරණයට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඕනම ශිල්පියෙක්. එතකොට ඒක ළමයාටත් අදාළ වෙනවා. ළමයා හදාරන පෙළපොතේ පසුබිම ඔහුට ඒ විදිහට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට මේ වෙලේදී අංගරචනා රටාවන් කීපයක් මුණ ගැහෙනවා. සරල අංගරචනා, චරිතාත්මක අංගරචනා, කාල්පනික අංගරචනා, විස්මුණු ආකාර අංගරචනා සහ සත්ව අංගරචනා කියලා පොදුවේ අංගරචනා ශාස්ත්‍රයේ මේ වගේ පියවරවල් ටිකක් අපිට මුණ ගැහෙනවා. එතකොට ඒව අතරින් මොකක් හෝ ක්‍රමවේද එකක් හෝ දෙකක් තුනක් මේ අතර අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. එතකොට පන්ති කාමරේදී ගුරුවරයාට මේකත් ළමයාට උගන්වන්න පුළුවන් නම් ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. එයාට එයාගේ සැලසුම්කරණය සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න. ඊට පස්සේ Lactogro Comfort Pro සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි from Nestle. ප්‍රධාන වශයෙන් අපි මේ කරන සියලුම අංගරචනාවන් නාට්‍ය ධර්මී සහ ලෝක ධර්මී කියන ප්‍රභේදයන් දෙකකට දාගන්න පුළුවන්. ඒකට ඒ ප්‍රභේදයන් දෙකේ වෙනස්කම් පිළිබඳව අවබෝධයකුත් ලබා ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. ඒ ලබා ගැනීම තුලින් තමයි කෙනෙක්ට මේ නාට්‍ය ධර්මී, ලෝක ධර්මී කියන මේ ස්වභාවයන් වල නිවැරදි අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඇගීමේදී බලනවා. දැන් මෙතෙන්දිත් නාට්‍ය ධර්මීත් තියෙනවා, ලෝක ධර්මීත් තියෙනවා. මේ නාට්‍ය පහ ඇතුළත. එතකොට ළමයාට ඉතාම වැදගත් වෙනවා මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ අංගරචනා ක්‍රමවලදී අපි විශාල වශයෙන් ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් අධ්‍යයනය කරන්න වෙනවා. දැන් එක කරුණක් තමයි මේ දීපන සහ ජායිත කියන එක. මේක අනිවාර්යෙන්
මේ දීපන සහ ජායිත එහෙම නැත්නම් මේ highlight එක සහ shadow එක පිළිබඳව අවබෝධයක් නැත්නම් අංගරචනා ශිල්පියටත් බෑ තමන්ගේ කාර්ය හරියට කරන්න මේ සැලසුම් කරන ශිල්පියටත් බෑ හරියට මේ කාර්ය කරන්න. ඒ කියන්නේ ඕනෑම වර්ණයකට තද පැහැති වර්ණයක් සහ ලා පැහැති වර්ණයක් තියෙනවා. මේ වර්ණ කාණ්ඩ දෙක භාවිතා කරලා තමයි මේ මුහුණක තියෙන හැඩතල නිරූපණය කරන්න සිද්ධ වෙන්නේ. දැන් මම මේ පෙන්වන ඡායාරූපයෙන් පේන්නේ අපිට පේනවා මේ මුහුණේ එක පැත්තක් ලා පැහැති අනිත් පැත්ත තද පැහැති. ඒ නිසා තමයි එයාගේ මූණේ හැඩතල අපිට පේන්නේ. ඒක මම ඉදිරියේදී ඩ්‍රොයින් එක කරනකොට මම ඒක පැහැදිලි කරලා පෙන්නන්නම්. එතකොට ඒ හින්දා මේ එතකොට දැන් විභාග ඇගීම් කටයුත්තේදීත් මේ වර්ණ කාණ්ඩ දෙක කොහොමද දරුවා වර්ණ වලින් ඉදිරිපත් කරන්න කියන එක පරීක්ෂක මණ්ඩලය බලනවා. ඒ හින්දා මේ පිළිබඳව අවබෝධයක් දරුවන්ට තියෙන්නත් ඕනේ. එතකොට ඒ වගේම තමයි දිමාන සහ ත්‍රිමාන කියන දේ. මේ දිමාන සහ ත්‍රිමාන කියන හැඩතල දෙක ලැබෙන්නේ මේ දීපන සහ ජායිත කියන වර්ණ කාණ්ඩ දෙක හරියට පාවිච්චි කළොත් විතරයි. එතකොට අපිට මේ රූප සටහනෙන් පැහැදිලිව පේනවා අර 2D කියලා තියෙන එකේ එතකොට පැතලි. ඒක පැතලි හැඩතලයක්. ඒකට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි මේකප් එකකදී භාවිතා කරන බේස් එක පදනම් ආලේපනය කියන එක විතරක් මුහුණට දැම්මොත් ඒ මුහුණ අපි කියනවා ෆ්ලැට් කියලා. පැතලි කියලා. එතකොට ඒ මුහුණේ තියෙන අර දිමාන ස්වභාවය නැතිකරන්න පැතිලි භාවය ඇතිකරන්න තමයි අර දීපන වර්ණ සහ ජායිත වර්ණ පාවිච්චි කරන්නේ. එතකොට තමයි මේ මුහුණක 3D ස්වභාවය අපිට මතුවෙන්නේ. දැන් මේ ඡායාරූප ටික දැක්කහම අපිට පැහැදිලිව පේනවා මේ අවස්ථාවන් තුන කොහොමද මෙතන සිද්ධ වෙන්නේ කියලා. දැන් ඊට පස්සේ මේකප් ගත්තට පස්සේ සමස්තයක් විදිහට ලෝකෙ භාවිතා කරන සියලුම අංග රචනා ක්‍රම වේද තුනක් අතර තමයි සිද්ධ වෙන්නේ. පළවෙනි එක තමයි paint and powder කියන එක. ඒකට වර්ණ සහ පුයර. දෙවෙනි එක තමයි prosthetic කියන එක. prosthetic කියන්නේ බද්ධ අංග රචනා කියන එක. construction කියන්නේ ගොඩනැගීමේ අංග රචනා කලාව කියන. ඔන්න ඔය අංග රචනා ඔය ක්‍රමවේද තුන මත තමයි මේ සියලුම අංග රචනාවල් සිද්ධ වෙන්නේ. ඒකට අපේ මේ තියෙන පිටපත් පහ ඇතුළත තියෙන අංග රචනාවන් paint and powder system එක තමයි තියෙන්නේ. ඒකට අපි ළමයා දැනගන්න ඕනේ මොකද්ද paint and powder කියන්නේ කියලා. ඒක ළමයාට පන්ති කාමරෙත් කියලා දෙන්න ඕනේ. මොකද වේදිකා නාට්‍ය වල 95%ක්ම ලංකාවේ උනත් සිද්ධ වෙන paint and powder තමයි. එතකොට ඒක තමයි වේදිකාවට ගොඩාක් දුරට ගැළපෙන මාධ්‍ය බවට පත් වෙලා තියෙන්නේ. අනික් මාධ්‍ය නැතුවම නෙවෙයි. නමුත් මේ මාධ්‍යන්ත එක ගොඩාක් කැමරාවත් එක්කලා සිද්ධ වෙන දෙයක්. එතකොට අපි අනිත් කාරණේ තමයි මොකද්ද මේ paint and powder කියන එක දැනගන්න ඕනේ. එතකොට paint and powder කියන්නේ ඒවා තියෙන වර්ණ, මේකප් වල තියෙන වර්ණ. එතකොට ඒ වර්ණ වලට මේ යම්කිසි යොදා ගැනීමක් තමයි ළමයා වර්ණ භාවිතා කරන්නේ. මොකද ඒවැයි තියෙන වර්ණ සාමාන්‍ය අපි පාට පෙට්ටියක් ගත්තොත් ඒකෙත් තියෙන වර්ණ. එතකොට එයාට පුළුවන් අර අංග රචනා ද්‍රව්‍ය වල තියෙන වර්ණ වලට ආදේශකයක් විදිහට මේවැයි තියෙන වර්ණ භාවිතා ගන්න. හින්දා ගොඩාක් ඒක සමීපයි. එතකොට දැන් අපිට දීලා තියෙනවා නාට්‍ය පහ ගත්තම දැන් ජුලියස් සීසර් නාට්‍ය ගත්තොත් සීසර් සහ මේ බෲටස් කියන මේ චරිත දෙක අපිට පේනවා. එතකොට මේක paint and powder මේකප් එකක් තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. එතකොට මෙතෙන්දී නමුත් අපිට පේනවා මැදිවිය අවුරුදු 40 45 50 වගේ සීමාවක තියෙන චරිත තමයි මෙතන තියෙන්නේ. ඔන්න මෙතෙන්දී ඊට පස්සේ ළමයා ඉගෙන ගන්න ඕනේ අර නිකන් තියෙන රූපේ කොහොමද මේ එයාගේ ඒ වයස නිරූපණය කරන්නේ. පැතිපෙනුම සහ ඉදිරිපෙනුම. පැතිපෙනුම සහ ඉදිරිපෙනුම තියෙන එක ෆ්ලැට් රූපයක් අවුට්ලයින් එකක් විතරයිනේ තියෙන්නේ. මේ අවුට්ලයින් එකකින් පෙන්눔 කරන කඩදාසිය මත කොහොමද කෙනෙක්ගේ වයස නිර්ණය කරන්නේ? කොහොමද කෙනෙක්ගේ චරිතයක් මතු කරලා පෙන්වන්නේ? එතකොට අන්න වර්ණ භාවිතා කරලා එයාට සිද්ධ වෙනවා මේ චරිත ලක්ෂණ ගොඩනගන්න. ඒ හින්දා මේ වර්ණ භාවිතෙන් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. එතකොට දරුවට සිද්ධ වෙනවා පන්ති කාමරේදී මේ වර්ණ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. දැන් මෙතෙන්ට ගත්තත් එහෙම දේවල් තමයි. දැන් අපි ඊඩිපස් නාට්‍ය ගත්තත් මේ චරිත දෙක ගත්තත් අපිට ලොකු වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් මොකද දැන් අපිට මෙහෙම දැන් පන්ති කාමරයේ ළමයි ගත්තොත් පන්ති කාමරේ ඉන්නේ සාමාන්‍යයෙන් එක වයස් පරාසයකනේ උසස් පෙළ වගේ පන්ති වල අවුරුදු 17 18 වගේ 16 15 පරාසයේ ඉන්න ළමයි ඉන්නේ. එතකොට ඒ දරුවෝ පන්ති කාමරේ ප්‍රායෝගිකව මේක අංග රචනාව වේදුවත් ඔවුන් දැනගන්න ඕනේ කොහොමද අපි මේ මේකප් භාවිතා කරලා කෙනෙක්ගේ වයසක් නිර්ණය කරන්නේ. කාලයක් නිර්ණය කරන්නේ, යුගයක් නිර්ණය කරන්නේ. මේ වගේ අනාදී කරුණු කීපයකට අපිට යන්න පුළුවන්. මේ වේ වුණත් එහෙම තමයි. මේ හැම එකම තියෙන paint and powder කියන වර්ණ ක්‍රමයේ භාවිතා කරලා බොහොම සරල අංග රචනා රටාවක්. නමුත් මේක සරලයි කියලා පෙනුනට මේක ඇතුලේ තියෙනවා අපි හැදෑරිය යුතු, ඉගෙන ගත යුතු ගොඩාක් දේවල් ටිකක්. ඒවා අපිට මේ හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. ජාතික නාලිකාව
මහාකවි කාලිදාසයන් විසින් රචිත අභිඥාන ශාකුන්තලය සිංහලට පරිවර්තනය වෙනවා ඩී හෙට්ටිආරච්චි සහ පියදාස නිශ්ශංක මහත්වරුන්ගෙන් සකුන්තලා ලෙස. මේ සකුන්තලා කෘතිය තමයි එක නිර්දේශ කෘතියක් නාට්‍යාරංග කලාව අපොස උසස් පෙළ. එහි විදූෂකගේ චරිතයේ නිදර්ශනාත්මක රංගයක් ඉදිරිපත් කරන තරංග දිල්ෂාන් තරංග. අනේ අපේ දඩේවට කෑදරි රජ්ජුරුව එක්කලා තියෙන යාළුකම හින්දා මම දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. ග්‍රීස්ම කාලේ හින්දා හොඳටම හෙවණඩු කැලෑරතෝල් වල මෙන්න මොයි මෙන්න උරේ මෙන්න දිවිය කියා මද්දහනෙත් කෙලෙන් කෙලේට ඇවිදිනවා. කඳු වලින් කල්ල දොළවල් වල කොළ එකතු වෙලා පල් වෙච්ච කැකෑරිච්ච වතුරේ බොන්ට ලැබෙන්නේ. වැඩි මොනවා කන්නේ? උල්ල පුළුසාම මාසුයි. ඒකටත් කිසිම වෙලාවක් නැහැ. අස්පයින් පිට නැටලා සතුන් පස්සේ එලෝල මහත්තිපත් කිදිලා. රැටවත් හිතේ හැටියට නිින්දක් නැහැ. ආයිතුදී පාන්දරව කුරුල්ල ලල්ලන වෙදි ජඩයි කෙලේ වට්ටක් කරගෙන කරන ගෝසාවිනුයි. ඇහැරෙනවා. මේ වදී මේනුත් ඉවරයක් නැහැ. ඊ මදිවට කොරේ පිටද මරීකුත්. ඊයේ අපි නැවතිලා වුණු අතරේ මගේ කරුමක්කාරකමටද කොහෙද මුෙක් පස්සේ ලවගෙන අසපෝට ගිය රජ්ජුරුවන්ගේ ඇහැට පිටලා තියෙනවා. තාපසයා කිතුව සකුන්තලා දැන් නම් ඉතින් කොහොමවත් නුවරට යන්න හිතෙන්නේ නැහැ. ඔය ගැනම හිතා ඉඳලා අද එළිය වැටෙන කොටත් ඇහැ පියුන්නේ නැහැ. මොනා කරන්නද? යන්ට ඕනේ ටිකක් මූණ කටේම හොදගත්තට පස්සේ රජ්ජුරුව දකින්න. එන්නේ වගේ යාළුවා වන්න මල් පැලඳගෙන දුන්හි අතට ගත්තු චවන ගැහණු පිරිවරාගෙන ඉන්ටෝනේ අඩුපඩු කැඩිලා වගේ. එහෙමත් බලන්න ටිකක් නිස්කාන්තු ඉන්න ලැබෙයිද කියලා. හොඳයි විශාල්. බොහොම ස්තුතියි. පොරමහත්මයා දැන් මේ 2019ට කලින් මේ අංගරචනා ප්‍රායෝගික පරීක්ෂණයට තිබුණේ කෙනෙකුට පුද්ගලයෙකුට මේකප් කරන එක. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙය නවීකරණය කිරීමේදී මේ සැලසුම්කරණයට විභාග දෙපාර්තමේන්තුවෙන් මේ සැලසුම්කරණයට පත් කරලා තියෙනවා. සමහරවිට දැන් මටත් ගැටලුවක් තියෙනවා මේ ඉතින් මේකප් කරනවා නම් මේ කෙනෙකුට මූණකට මේකප් කරන්න නැතුව කොලයකට මේකප් කරන්න දෙන්නේ ඇයි කියලා. ඔව් ඇත්තටම ජනතික ඊට වැදගත් ප්‍රශ්නයක් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්. මොකද ඒ කියන්නේ විවිධ මත සමාජගත වෙලා තියෙනවා කියලා අපි දන්නවා විවිධ තැන්වල විවිධ අදහස් පළ වෙනවා. ඇත්තටම දැන් මම ඉස්සෙල්ලාම සඳහන් කරා වගේ 2011 අපි ක්‍රම දෙකයි තිබ්බේ. එකක් ළමයෙකුට තෝරගන්න තිබ්බේ එක්ක රංගනේ නැත්නම් අංගරචනය. අංගරචනය අපි කල්පනා කරා අපිට ඒ වෙලාවේ දැන් මේ වැඩේදී කරන්න පුළුවන් ආසන්නම දේ තමයි ළමයෙකුට මේකප් කරන එක. මේ නිදර්ශකයෙක් කෙනෙක්ව ගෙනල්ලා. නමුත් උදාහරණ අපි ජගත් පද්මසිරි මහත්මයා ඊළඟට මෙතන සඳහන් කරන්න අවශ්‍යයි ජයන්ත රණවක මහත්මයා මේ සීලුම් දෙන අපි එහෙම කණ්ඩායමක් ඇතුළේ අපි තීරණය කරේ. නමුත් අපිට යම් කාලයක් යනකොට තේරෙන්න ගත්තා මේකේ යම් අසාර්ථකත්වයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක හේතුව මෙහෙමයි. මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේම අපිට ලංකාවේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් පොදුවේ තියෙන මේ යටිතලයේ සම්බන්ධ සමහර සීමාවන්ට අපේ අධ්‍යාපන පද්ධතියට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒක පැහැදිලිව කියන්න අවශ්‍යයි. එකක් අපි ඒ නිසා දැන් ඒ අංගරචනයක් ඒ විදිහට කරනවා නම් ඒ අවශ්‍යම අමුද්‍රව්‍ය මේ සේරම දේවල් නගරාශ්‍රිතව දරුවන්ට හොයාගන්න කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපේ විෂය හදාරනවා මේ වෙනකොට උදාහරණ සේරුවාවිල. එහෙම නැත්නම් මුලතේ උද්දේශික සම්පත් නුවර. මම මේ කියන්නේ විශේෂයෙන් දෙමළ මාධ්‍ය සිංහල මාධ්‍ය විතර සීමා කරලා ගත්තා. දෙමළ මාධ්‍ය කණ්ඩායමකුත් තියෙනවා අපිට. ඒක වෙනම ආකාරයකින් මෙතන සිද්ධ වෙනවා. එතකොට එහෙම නැත්නම් සේරුවාවිල. එහෙම නැත්නම් තනමල්විල. එතකොට දැන් අපි ඇත්තටම ප්‍රතිපත්ති සම්පාදකයන් හැටියට අපිට බෑ නගරාශ්‍රිත පාසල් මේ වගේ දේවල් වල ළමයින්ට විතරක් ගැලපෙන විදිහට තීන්දුව ගන්න. අපි යම්කිසි තීන්දුවක් ගන්නවා නම් යම්කිසි අවස්ථාවක් ළමයෙකුට දෙනවා නම් නගරේ ලොකු ඉස්කෝලේක ළමයෙකුට වගේ මේ අවස්ථාව
ගම්බද දුෂ්කර පාසලක ළමයෙකුටත් ඒ ආකාරයෙන් පවතින්න ඕනේ. මේ තියෙන මේ කාරණා ඇතුළත තමයි අපිට නැවත සිතන්න සිද්ධ වුණේ. මේකේ විශාල අසාධාරණයක් යම්කිසි ළමයි කොට්ටාසට වෙන්න පුළුවන් නිසා අපි සැලසුම්කරණය කියන කාරණාවට යනවා කියලා. ඒ අනිත් එක තමයි මේකේ වැදගත්ම කාරණේ දැන් මේක හරියට කරනවා නම් මේක පරමාදර්ශී තත්ත්වෙ නෙවෙයි ජයනත්. මේක හරියට මේ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව මේ තියෙන දේවල් අපි හරියට කරනවා නම් ඇත්තටම කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් ඇතුළේ. නමුත් පාසල් දැන් කරනවා අනිකුත් ඒ වගේ අධ්‍යාපන ආයතන වල සස් අධ්‍යාපන ආයතන වල මේක කරනවා. නමුත් පාසල් පද්ධතිය අපිට ඒ විදිහට කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒකේ එක දෙයක් මට කියන්න අවශ්‍යයි. පූජිත සඳහන් කරපු කාරණයක් සම්බන්ධ කරගෙනම ජයනත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවය ලංකාවේ නාට්‍ය කලාව ප්‍රවර්ධනය කරන එක නෙවෙයි. සමහරවිට මම මේ කතාව කියනකොට අපේම හිතවත් නාට්‍ය ක්ෂේත්‍ර අපේ හිත මිත්‍රයන් ටිකක් කේන්ති ගන්නත් පුළුවන්. සමහරවිට එහෙම අදහසකුත් තියෙනවා නැහැ. අපි දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සහ සෞන්දර්යාත්මක රසවින්දනය තමයි අපි මූලික අරමුණ. හැබැයි මේක ඇතුලේ පාර්ශවීය වශයෙන් ලංකාවේ නාට්‍ය කලාවට පෝෂණයක් එනවා තමයි. සහ ඇත්තටම බය නැතුව අපි කියනවා ලංකාවේ නාට්‍ය කලාව අනාගතය මේ පාසල් පද්ධතියෙන් බිහි වෙන දරුවන්ගෙන් තමයි සැලකුත් පදසින් තීරණය වීමට හුරු වෙනවා නාට්‍ය රසවින්දනයට හුරු වෙනවා. ඒ නිසා ඇත්තටම දැන් මේ සමහර කාරණා ගැන අපි තීන්දුව ගන්නේ ලංකාවේ නාට්‍ය කලාවේ තියෙන ප්‍රමිතීන්ගෙන් නෙවෙයි. පද්ධතිය අපිට තියෙන සීමා සහිතකම් ගැන අපිට ඇත්තටම සැලකිල්ලට ගන්න වෙනවා. හොඳයි. ඔබ මේ සැලසුම්කරණය කරන්නේ මේකේ අර හෙල්ම කැරක්ටර් එක දැන් ඉතින් මම කිව්වා දැන් අපි හිතමු දැන් මෙහෙම දැන් මට මේක පියවරෙන් පියවර අපිට පෙන්වන්න commercial credit රන් ණය ජීවිතයයි රත්තරන් අවස්ථාවක් තිබ්බේ නැහැ. දැන් මේක මම මේ මුල් අවස්ථාවේදී මේකට ඔක්කොම මෙහෙම වර්ණ දැම්මා. ඔය ඒතකොට වර්ණ දැම්මහම මේ මූණ අපිට ඇඳලා දෙනවා. ඔව් මේක දෙනවා. දැන් මේකටනේ ළමයින්ට කරන්න තියෙන්නේ. මේ අධ්‍යක්ෂකතුමාගේ පූර්ණ අනුමැතිය අනුව තමයි මේක ප්‍රදර්ශනය කරන්නේ. එතකොට දැන් මේ මුල් වර්ණය දැම්මට පස්සේ මෙන්න මේකට තමයි ෆ්ලැට් කියලා කියන්නේ. එතකොට දරුවා දැනගන්න ඕනේ තනි වර්ණයක් දාලා හරියන්නේ නැහැ. එතකොට මෙතෙන්දී එයා පාවිච්චි කරන මම මේ පාවිච්චි කරන කලයක තමයි බේස් එක වෙන්නේ. එතකොට දරුවා එක පන්තියේ මේකප් ද්‍රව්‍යත් එක්කම ඕනේ ඉගෙන ගන්න. අඩු ගානේ ගුරුතුමා හඳුන්වලා දෙන්න ඕනේ මේකයි කියලා. එතකොට මේ විදිහට යනවා මෙතෙන්ද බේස් එක. බේස් එක දැම්මට පස්සේ අපි ඊට පස්සේ මම කිව්වා මේ කැරක්ටර් එකට යම්කිසි වයසක් නිර්ණය කරනවා. මැදි විය අවුරුදු 40 35 50 වගේ සීමාව වෙනකොට දැන් බලන්න අපේ කෙනෙක්ගේ මුහුණේ එතකොට දරුවා හඳුනා ගන්න ඕනේ. මෙන්න මේ වගේ මේ මතුවෙන ලයින්ස් ටික නේ. එතකොට මේ මෙහිම දේවල් දාපු ගමන් අපිට පැහැදිලිව පේනවා දැන් මේ පළුවට වැඩිය බලන්න මේක වෙනස් වෙන ආකාරය. එතකොට මේ වගේ වර්ණයක් පාවිච්චි කරලා දැන් මම මුලින් කිව්වා දීපන සහ ජායිත කියලා. එතකොට දැන් මේ වර්ණයට සාපේක්ෂව ජායිත වර්ණය තමයි මේ තියෙන වර්ණය. එතකොට මේක තුලින් අපි මේ විදිහට කට් කෙරුවට පස්සේ තමයි අපිට මෙයාගේ මේ නාසය පැහැදිලිව පේන්නේ. එතකොට මේ වගේ දැන් මේ බියර්ඩ් එක ගත්තත් අපි දැන් මේක හඳින්න ඕනේ ටිකක් පැහැදිලිව ඉතින් ටයිම් අරගෙන ළමයාට පැයක් හෝ පැය දෙකක් කාල සීමාවක් තියෙනවා ඒකෙදි අඳින්න පුළුවන්. එතකොට මට මේ මුළු දැන් අපි උදාහරණයක් ගත්තොත් හෙල්ම අපි රූකට ගෙදර සෙල්ලම් ගෙදර හෝ ඒ ඩෝල්ස් හවුස් කියන නාට්‍යයේ විවිධ නිෂ්පාදන තියෙනවා. ලෝකෙ පුරාම නිෂ්පාදනය වෙන නාට්‍යයක්. දැන් ඒ නාට්‍යයේ ඉන්න හෙල්මවම අඳින්න ඕනේද? නෑ. එහෙම වෙන්න ඕනේ නෑ. ඒක වෙනස් වෙනවා නිෂ්පාදකවරයා අනුවත් වෙනස් වෙනවා. ඒක නිෂ්පාදනය කරන රටේ ස්වභාවය අනුවත් වෙනස් වෙනවා. ඒක විශේෂයෙන් වෙනස් වෙනවා ඒ කැරක්ටර් එක නිරූපණය කරන පුද්ගලයා. ශිල්පියා. ඒකට එයාගේ බාහිර ස්වරූපය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකෝ නිෂ්පාදකවරයාට පුළුවන්කම තියෙනවා එයාට අවස්ථාව තියෙනවා එයාට අවශ්‍ය විදිහට ඒ නාට්‍ය පිටපතට අනුව ඒ කැරක්ටර් එක වෙනස් කරන්න. එතකොට ඒ එයාට හිතුමත ඒ වෙනස්කම් කරන්න බෑ. එයා ඒ වෙනස්කම් කරනවා නම් අපි කියවනේ පිටපතට පසුබිම් වෙන ලක්ෂණ ගොඩක් තියෙනවායි කියලා. ඒ කාලයක්, යුගයක්, නාට්‍ය ශෛලියක් ඒ වගේ දේවල්. එතකොට ඒ දේවල් ටික ඔක්කොම අධ්‍යයනය කළා තමයි එයා ඒ නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඔව් මම ඔබ තිදෙනාටම මේ ඊළඟ ප්‍රශ්නය යොමු කරන්නේ. දැන් මේ නාට්‍ය හා රංග කලාව කරන සිසුවෙක් හොඳ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් නොවෙන්න පුළුවන්. දැන් මේ මම කිව්වොත් මම වැරදි වෙන්න ඇති. මේ දැන් මේ අඳින්න බැරි කෙනෙක්ට මොකද වෙන්නේ එහෙම? මට මේක පෙන්වන්න අවශ්‍යයි.
අඳින එක අපි කරලා තියෙන එක්තරා විදිහකට අපේ පැත්තෙන්. මොකද දැන් මේ ඇගීමට එන ළමයි දරුවෙකුට දැන් ජගත් මහත්මයාත් අතන ප්‍රදර්ශනය කරලා තියෙන එකයි අපි මූලික මෙහෙ යොමුවක් කරලා තියෙනවා මෙන්න මේ වගේ පත්‍රයක තමයි මේක අඳින්න තියෙන මේ අංග රචන සඳහා අපි දීලා තියෙන ආදර්ශය. ඒ වගේම අපි වගේ ආදර්ශ තුනක් දීලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ වේදිකා සැලසුම්කරණය සම්බන්ධයෙන් මේකේ පැති ඒ කියන්නේ එකක් තමයි අර ඉහලින් පේන විදිහ සහ වේදිකාවේ ප්‍රේක්ෂාගාරයේ පැත්තෙන් පේන විදිහට මෙහෙම අපි වේදිකා පසුතල පසුතල නිර්මාණය ඒ විදිහට මේක මේ ආදර්ශය තියෙන්නේ. ඊළඟට රංග වස්ත්‍ර නිර්මාණය කරන සඳහා දරුවෙකුට ලැබෙන මේ විදිහේ පත්‍රයක්. ඒ කියන්නේ මේ එක පැත්තක ගැහණු මේ පිරිමි රූපය ඊළඟට මේ පැත්තෙන් ගැහණු රූපය දමන් තෝරා ගන්න චරිතය අනුව මේක තීරණය කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් මෙතෙන්දී දරුවන්ට අපි පැහැදිලිව නැවත නැවත කියන කාරණේ තමයි මේ අඳින එකක් නෙවෙයි. මේක ක්‍රියාවක් හිට ඇඳීමක් වෙන්න පුළුවන් ශාරීරිකව. නමුත් මේ සංකල්පයකට ඇඳීමක් නෙවෙයි මේක. ඔව්. පූජිත මහත්මයා දැන් මේ සැලසුම්කරණය සඳහා විභාගයට සූදානම් වෙනකොට මේ සිසු දරුදරියන් කොයි වගේ අංශ පිළිබඳ වඩාත් සැලකිලිමත් වුණොත් හොඳයිද? මුල්ම දේ තමයි ළමයි ඒ නිර්දේශ ගාන්ත්‍ර පහ කියවන්න ඕන. පිටපත් පහ කියවන හොඳටම ඒ පිටපත් පහේ ඒ නාට්‍යයේ මොකද්ද? ඒ නාට්‍ය චරිත මොනවද? ඒ නාට්‍ය සිදුවීම් මොනවද? ඒක ගැන අත්පොතක් ලෙස ඒක හොඳට කියවලා ලයින්ස් කටපාඩම් කරන එක නෙවෙයි. පොත මේ පිටපත කියව ගත්තා නම් ඒක තේරුම් අපි හිතන්නේ ජූලියස් සීසර් කතා. අපි කියවන. ඊට සීසර් කියන්නේ කවුද? එතකොට ඊළඟට එනවානේ මාක් ඇන්තනි කියන්නේ කවුද? ඔය වගේ චරිත ටික හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි දේ කොහොමද එයා ඒක ප්‍රතිනිර්මාණය කරන්න අවස්ථාව. ඒත් ප්‍රතිනිර්මාණය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒක තමයි පරිකල්පනය. ඒ මගේ ඔළුවේ සීසර් කෙනෙක් හැදෙන්නේ කොහොමද? මගේ ඔළුවේ මාක් ඇන්තනි කෙනෙක් හැදෙන්නේ කොහොමද? ඒක දැන් මම ගත්තොත් මම චිත්‍ර ශිල්පියෙක් නේ මට අඳින්න බෑ. හැබැයි මට මේ දින කොලේ මට පුළුවන් ඕන විදිහට මට වර්ණයන් ගන්නලා ඇඳුමක් දානවා නම් ඇඳුමක් සමහරක් විට දැන් අර රෝමන් ඇඳුම නැතුව අපිට දැන් අපි අලුත් ෆිල්ම්ස් වල තියෙනනේ ලෙනාඩෝ කැප්රිලා රංගපානවනේ මේ රෝමියෝ ජුලියට් ලෙනින් ගහ රෝමියෝ ජුලියට්ලා ඉන්නවනේ නේ ඒ විදිහට අපි නිර්මාණ හැබැයි ඒකට හේතුවක් තියෙන්න ඕන හේතුව ඇයි මම මේක අඳින්නේ ඇයි මම මේ ඇඳුමක් සැලසුම් කරන්නේ මේ සමහරට ඔබට මම හිතන්නේ ඔබට අවස්ථාව හම්බ වෙනවා මේ හේතුව කියන්න හතරවෙනි කොටසේදී වාචික පරීක්ෂණ නිකන් අඳින්න බෑ නිකන් මේකට ඇඳුමක් කොටසක් එකතු කරන්න බෑ ඒකට හේතුඵලයක් තියෙනවා ඒ හේතුඵලෙ එන්න නම් ජනත් අර පිටපත කියවලා හොඳ රසයක් ගන්න ඕනේ දැන් මේක රසායනතාවය පිළිබඳ ප්‍රශ්නයක් නේ අපි දැන් යමු වන්නේ ග්‍රීක කේදාන්ත නාට්‍යකරු සොෆොක්ලිස් විසින් නිර්මාණය කරන ලද එවැගේම ආර්යවංශ රණවීර සූරීන් විසින් පරිවර්තනය කරන ලද ඊඩිපස් නාට්‍යයේ ජවනිකාවට ජොකොස්ටා ඔය ගැන ඔපමණ නොසිතන්න ඊඩිපස් ඇහුම්කන් දෙන්න මට මා මේ පවසන දෙයට හුදු පුහුදුන් මිනිසුන්ට නොහැකි කිසිලෙසක දකින්නට අනාගතය වටහා දෙන්නට ඔබට ඒ ගැන පවසමි කරුණක් මම පෙර නිමිත්තක් විය ලායස් රජු කන වැකුණ ඇපලෝ දෙවිඳු ගියයි කීවද ඔහුගේ පූජකයනේ මේ පැතිරුවේ ලායස් නිසා මට ලැබෙන පුතු වතින් ඔහුගේ මරණය වෙතයි යනුවෙනුයි කියවුනේ එහෙත් දැන් වී ඇති දේ බලන්න රජු මලේ තුන්මන් හන්දියකදී සොරරලක් පහර දීමෙන් කුමක් වේද පුතුගේ ඉරණම ඔහු ඉපිද දින 3කින් ඔහුගේ විලුම් විද එකට අමුණා කඳුකර පියසකට ගෙන ගොස් විසිකර දැමුවා සේවකයන් මගින් නොපෙනේ දොය අනාවැකි නිකම්ම හිස් වදන් බව නොතකා හරිනොයි කියවිලි යමක් අවසිනම් දෙවියන්ට ඍජුමේ දකින්න ඇත බලනු ඇත ඔවැනි වක්මන් නොගෙන මේ කුමක්ද නුඹ පවසන්නේ ඇයි නුඹ මේ තරම් සලිතව එයයි ආරංචිය එය තමයි කාගේත් අදහස එතන නමින් පෝසිස් වෙයි ඩෝලියාවලට එන මග මුණ ගැසෙයි එතනදී හොඳයි විශ්මී බොහොම ස්තුතියි ජගත් මහත්මයා ඊට පස්සේ දැන් මේක දැන් සැලසුම් කරනකොට මෙන්න මේ කරුණු ටික අංගරචනයේදී අනුගමනය කරන්න ඕනේ කරුණු කීපයක්
දරුවන් ඉගෙන ගන්න ඕනේ. ඒවා මම පෙන්නනවා මේ විදිහට නාට්‍ය ශෛලිය, ඊට පස්සේ යුගයේ සංස්කෘතිය හා දේශය, අදාළ චරිතවල වයස් ප්‍රමාණ සහ ස්ත්‍රී පුරුෂ භාවයේ චරිතවල ස්වභාවය, අනිකුත් ආනුෂංගික අංග සමග ගැළපීම, ද්‍රව්‍ය වර්ණ හා ආලෝක වර්ණ පිළිබඳ ගැළපීම, දල රූප සටහන සහ පිරිසුදු බව හා ඉවසිලිමත් බව මධ්‍යස්ථ පරදැයි. ඔන්න ඔය කරුණු ටික මත තමයි නිර්මාණය කරන්න කියලා. අපි ඊළඟට යමු වන්නේ වේදිකා පසුතල නිර්මාණ සඳහා වන සැලසුම්කරණය පිළිබඳව සාකච්ඡා කිරීමට. ඔබ විසින් වේදිකා නාට්‍ය පසුතල නිර්මාණයන් කරලා තියෙනවා. ජයලත් මනෝරත්නගේ හඬ නිහඬ මකරා නාට්‍ය, ඒ වගේම සරත් කුලාංගේ දෙයියොද්දන්නේ, රෝලන් ප්‍රනාන්දුගේ දිවස හෙළනු මැන, රණසිංහ අධිකාරිගේ 40 වෙනි මරණය, ඒ වගේම අජිත් ලොකුගේ කැස් වීරය, ඒකම රංග භාණ්ඩ සහ ආභරණ වශයෙන් ලූෂන් බුලත් සිංහලයන්ගේ රතු හැට්ටකාරි, මහාචාර්ය ආර්යරත්න කළුආරච්චිගේ තුන්බිය මුද්‍රා නාට්‍ය. ඔව්. අපි අපස උසස් පෙළ මේ ප්‍රායෝගික පරීක්ෂණයට නියමිත වේදිකා පසුතල සැලසුම්කරණය පිළිබඳව කතා කළොත්. ඔව්. දැන් මේකටත් අර අපි මුලින් කතා කරපු පෙළපොත් පහ ඇසුරින් තමයි ළමයන් මේ ඇගීම කරන්නේ. එතකොට එතෙන්දිත් පුළුවන් එයාට ස්වාධීනව යම්කිසි නිර්මාණයක් කරන්න. අපි කවුරු හරි කරපු නිර්මාණයක් ඒ විදිහටම කළ යුතු නැහැ. උතර ඔහුගේ පිටපත කියවලා ඒ තුලින් තමන්ගේ හිතේ මැවෙන මොකක් හෝ චිත්‍ර රූපයක් ආශ්‍රයෙන් එයා ඉගෙනගත්තු දේවල් ඇසුරින් එයාට මේ සැලසුමක් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට සාමාන්‍යයෙන් මේ විෂය ගැන අපි කතා කරනකොට මම මේ ටික පෙන්නන්නම්. අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා පසුතලයක් ඇයි කරන්න කියන එක. එතකොට චරිතයේ කනන්නිතාවය තහවුරු කරන්න, නාට්‍ය දෘශ්‍ය සම්පින්ඩන යන ආදී දේවල් යෝජිත වෙලා තියෙන ජුලියස් සීසර්, ඊඩිපස්, රූකඩ ගෙදර, සකුන්තලා කියන නාට්‍ය සම්මත සංස්කෘත නාට්‍යයක් ඉඳලා අපි පසුතල මේ පාවිච්චි කරන්නේ නැහැ. එතකොට කුවේණි කියන නාට්‍ය මේ වර්තමානයේ නිර්මාණය වුණු නාට්‍යක අපි ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයාගේ ඔක්කොම යොදාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ මෙතනට තමයි ටිකක් වැදගත් වෙන්නේ මේ කරුණු කීපයක්. කරුණු තියෙනවා. පළවෙනි එක විදිහට අපේ සාමාන්‍ය සැලසුම්කරණයේදී පසුතලයේදී දල සටහන් සහ නෝට්ස්. ඒ කියන්නේ මේක කියනවා outlines and මේ නෝට්ස් කියන දේවල්. ඒ කියන්නේ බොහොම අපි පිටපත කියුවට පස්සේ දරුවට පුළුවන් බොහොම නිදහස් විදිහට රේඛා භාවිතා කරලා යම්කිසි නිර්මාණයක් කරන්න. දැන් සාමාන්‍ය වෘත්තීය පසුතල නිර්මාණ ශිල්පියෙක් නම් අලුතෙන් නාට්‍යයක් කරනකොට ඒ නාට්‍යයට එයා සැලසුම් විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරනවා. Tamanට හිතෙන විදිහට බොහොම ෂණිකව ස්කෙචස් භාවිතා කරලා ඒ වතර සටහන් දාලා ඒ විදිහට හදනවා. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි ඒවෙන් එකහකොල්ල එක නිර්මාණයක් කරනවා. එකක් අඳිනවා. ඇඳලා තුන්වෙනි පියවර විදිහට කලර් ඩ්‍රොයින් එකකට යනවා. එතකොට දැන් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ ළමයින්ගෙන් අර පර්ස්පෙක්ටිව් view එක සහිත ෆ්‍රොන්ට්, ඒ කියන්නේ ඉදිරි පෙනුම තියෙන එක තමයි පළවෙනි මේ චිත්‍රය විදිහට ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන පසුතල නිර්මාණයේදී. ඊට පස්සේ මේක ඇක්ටිං ඒරියා, සෙටිං ඒරියා ඔහොම කියලා ඊට පස්සේ එනවා ග්‍රවුන්ඩ් ප්ලෑන්, එහෙම නැත්නම් බර්ඩ් අයි කියලා එකක්. මේ බර්ඩ් අයි එකෙන් පස්සේ එනවා ටෙක්නිකල් ඩ්‍රොයින් කියලා එකක්. මේ ටෙක්නිකල් ඩ්‍රොයින් එකෙන් තමයි මේ වගේ අර මොඩල් එකකට යන්නේ. මම හදලා තියෙන්නේ. එතකොට අර ස්කෙච් එකේ ඉඳන් පියවරවල් 7 පහු කරලා අන්න අර තමයි ආදර්ශය වෙන්නේ. ඔය ආදර්ශ අනුව තමයි පස්සේ සෙට් එක හැදෙන්නේ. එතකොට ඔය අපි කතා කරපු පියවරවල් 7 ඇසුරින් ළමුන්ට නිර්මාණය කරන්න තියෙන්නේ පියවරවල් 2යි. ඒ පියවරවල් දෙකෙන් එතකොට එකක් තමයි අපිට ප්‍රේක්ෂාගාරයේ ඉඳන් මේ අපිට පේන විදිහ ඇඳීම. ඊළඟ අවස්ථාව තමයි ඒකේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එක. එහෙම නැත්නම් බර්ඩ් අයි කියන්නේ. බර්ඩ් අයි කියන එක ගත්තාම සරලව තේරුම් ගන්න පුළුවන්. අපි උඩ ඉඳන් යමක් දිහා බලනකොට අපිට පේන විදිහට. දැන් ජයනත් ඉඳගෙන ඉන්න බොක්ස් එක අපිට මෙහෙම බලනකොට අපිට 3D විදිහට පේනවා. පැති තුනක් පේනවා. දිග පළල උස අපිට පේනවා. නමුත් අර උඩට ගිහිල්ලා අපි ඕක දිහා බැලුවොත් අපිට පේන්නේ ඔයා ඉඳගෙන ඉන්න කොටුව විතරයි. අන්න ඒ විදිහට මේ විදිහට මේ සංකේත නිර්මාණය කරලා තියෙනවා. දැන් මම මේ උදාහරණ ටිකක් අරගෙන තියෙන්නේ පෙන්වන්න කොහොමද අර පළවෙනි අවස්ථාවේ මේ ඩ්‍රොයින්ග්ස් කොහොමද කරන්නේ කියලා. ඒතකොට මේ තියෙන ග්‍රවුන්ඩ් ප්ලෑන් එක. ඒතකොට මේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකට භාවිතා කරන්නේ සංකේත. ඒක ලෝව පිළිගත් සංකේත කීපයක් තියෙනවා. ඒ සංකේත කීපය ආශ්‍රයෙන් තමයි මේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එක නිර්මාණය කරන්න තියෙන්නේ. දැන් මේ තියෙන එකේ උදාහරණ කීපයක්. දැන් මේ තියෙන්නේ ඒකට අදාළව අපි භාවිතා කරන සංකේත ටික. එතකොට මේ හරිම ලේසි මේ ළමයට ඉගෙන ගත්තට පස්සේ අර ඉදිරි පෙනුමේ ඩ්‍රොයින් එක ඇඳලා අර සංකේත ටික ඉගෙන ගත්තට පස්සේ අර අදාළ තැන් වලට මේ සංකේත ටික දාන්න විතරයි තියෙන්නේ. හරි පහසු වැඩක්. එතකොට දැන් මම මේ පෙන්නන්නම් ඒ භාවිතා කරන සංකේත ටික ඔයගොල්ලන්ට පේනවා ඇති තිරේ. ඊට පස්සේ මම එහෙමනම් පොඩි උදාහරණයක් කරලා පෙන්නන්න. ඒ විදිහට. රයිට්. ජගත් මහත්මයා උදාහරණය දක්වනකම් රැඳී සිටින්න අප සමගම
ලංකාවේ ලොකුම ලොතරැය ධන නිධානය දැන් සතියේ දින 7ම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය කෝටි 8ක අති දැවැන්ත සුපිරිතයාගේකින් ඇරඹෙන ලංකාවේ ලොකුම ලොතරැය ධන නිධානය දැන් සතියේ දින 7ම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම හා එකම අඛණ්ඩ ක්‍රීඩා සංග්‍රාමයේ වැඩසටහන සුපුරුදු ඉරිදාවේ සවස 4ට ජාතික රූපවාහිනියේ ක්‍රීඩා විසිතුරු ජාතික නාලිකාව සිංහල සිනමාවට 74යි. ඉතින් අපි කතා කරමු සිංහල සිනමාව ගැන. සිංහල සිනමාවේ අනාගතය ගැන. සිංහල සිනමාව ගැන කතා කරන එක හොඳයි. හැබැයි විවිධ බාධක මතින් සිංහල සිනමාව යුග ගණනාවක්ම පහු කළා. ඔව් අපි කතා කරමු සිංහල සිනමාවේ අතීතය, වර්තමානය, අනාගතය ගැන. ඉරිදා සවස් 3:30ට රූපාවලෝකනයේ. මංචි චොක්ලට් බක් පෙරලිකාර රසයක් නැවතත් සුපුරුදු වැඩසටහන කුරුඳු කොඹ සහ පිවිතුරු මල් සුවඳෙන් බයෝක්ලීන් ටයිල් සහ සර්ෆස් ක්ලීනර්. අපි සතුටුයි හෙන්රික් ඉබ්සන්ගේ ඩෝල්ස් හවුස් නාට්‍ය ඇසුරෙන් විජිත ගුණරත්නයන් විසින් පරිවර්තනය කරන ලද රූකඩ ගෙදර නාට්‍යයේ නූරාගේ චරිතය නිරූපණය ආදර්ශයක් නිරූපණය කරනවා. ඔබ කරන කිසි දෙයක් අනුමත කරන්න නැහැ කියන එක නම් මගේ අදහස. නැහැ. මට ඒක හිතා ගන්න පුළුවන්. නමුත් මගේ ඔබේ අදහසට බාහිරව මතවන මගේ අදහස පිළිගන්න සූදානම් කවුද? මම බීතියෙන් බලාපොරොත්තු වුණ ආශ්චර්ය ඒක. අන්න ඒක වළක්වා ගන්න උවමනා නිසා මං හිතුවා මගේ දිවි නැති කරගන්න. කෝටියක් ගෑනු එහෙම කළා තියෙනවා. ඒක එහෙම වුණා. නමුත් මාත් එක්ක බැඳුණු ජීවිතයක් ගත කරන්න පුළුවන් පිරිමියෙක් හැටියට ඔයා හිතන්න කතා කරන්න ඕනේ. ආගේ හිතේ බීතිය තුනී වෙච්ච ගම ඔයා හිත සසර කරගත්තේ මාව යට කරගෙන ආපු අනතුරු ඉඳ නෙවෙයි. ඔයාට වෙන්න පුළුවන් කියලා හිතපු හානියට බයි. ඒ කුණාටුව මැකිලා ගිය ගම හැම කිසිම දෙයක් නොවුණු ගාන්ට ඔයා හිටියා. අන්න එතකොට මං වාගේ පුංචි සින්දු කිරින්නේ. ඔයාගේ රෝකඩ පැටික්කි. කිසිම දෙයක් හරියට කරගන්න බැරි නිසා දරුවෙක් වගේ හරි පරිස්සමෙන් බලා ගන්නයි සූදානම. ටෝවර්ඩ් ඔන්න ඔය අතර තමයි මට වැටහුණේ මං 8 අවුරුද්දක්ම අමුත් එක්ක මේ වගේ ජීවිතයක් ගත කළා. දරුවෝ 3 දෙනෙක් මුක්පාද කරපු විත්තිය. ඇත්තටම මට මේක හිතා ගන්න බෑ. මට මොම කීතුවට ඉරා ගන්න නැත්නම්. හොඳයි නැත්මී බොහොම ස්තුතියි. වරුණ මහත්තයා මේ ලේසිම විෂයක්ද? විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය දැනටමත් මේක දිගටම තියෙන එකක්. මේ පරීක්ෂණය සම්බන්ධයෙන් ලොකු දියවිල්ලක් මේක. මේක මූලාකෘතියක්, මාර්ගෝපදේශයක්. මේකේ තියෙන ප්‍රමිතීන් සකස් කරලා අනිවාර්යෙන්ම මේ දක්වාත් ඔබට ලැබිලා නැත්නම් ඔබ ලබාගෙන නැත්නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා මේ ලියවිල්ල ඔබේ අතට ගන්න. මේ අපි මේ කතා කරන සියලුම කාරණාවන් සම්බන්ධ මූලික මඟ පෙන්වීමක් මේ ලියවිල්ල ඇතුලේ අපේ විභාග අපේක්ෂක දුවල පුතාලට තියෙන. ඒ වගේම තමයි මේක ඊට පල්ලෙහ පන්තිවල මේක නරඹන අපේ දරුවන්ටත් මේක මඟ පෙන්වීම. මේ ලියවිල්ල බැලුවොත් තේරෙයි මේක කියන තරම් ලේසි නෑ කියලා. මොකද ඔබ කියනවා හරි මම එහෙම සමහර ප්‍රචාරක ව්‍යාපෘති කීපයක් දැකලා තියෙනවා මේක පාස් වෙන්න ලේසි විෂයක් කියලා.
එහෙම පාස් වෙන ලේසි විෂයක් අමාරු විෂයක් කියලා එකක් නැහැ. ඒක තීරණය වෙන විවිධ සාධක අනුව. මේ විෂය ඒ තරම් සිල්ලරට ගන්න බෑ. ඒක වෙන්න පුළුවන් ළමයි කියන්නේ හැම විෂයක්ම තියෙනවා. තියෙන විෂයක් ළමයි නොමග යනවා මේ වැඩේ. ගණිතය, විද්‍යාව මේක එහෙම හැම දෙයක්ම තියෙනවා. එහෙම සිල්ලර විෂයක් නෙවෙයි අපේ විෂය. ඔව්. ජගත් මහත්මයා. මේ තියෙන්නේ දැන් අපිට මෙතන ඔඩියන්ස් එක නම් මේ ඔඩියන්ස් එකේ ඉඳන් බලනකොට මේ අපිට පේන විදිහ. හරි. දැන් මේක අපිට තව ඩීටේල්ස් කරන්න කාලය මදි. දැන් මම නිකන් බොහොම සරලව පෙන්නන්නම්. මෙතන තියෙන පීඨිකාවක්. රෝස්ටා කියලා අපි කියනවා. ඒ කියන්නේ ප්ලැට්ෆෝම් එකක් මේ වගේ. ඒකට මේ ප්ලැට්ෆෝම් එකට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන පඩිපෙළවල් තුන තමයි මෙතන තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ විදිහේ කණු කීපයක් තියෙනවා. මෙතන කණු කීපයක් තියෙනවා. මෙතන තව මේක උඩ හදපුව කුඩා කණු කීපයක් තියෙනවා. මෙතන දොරක් තියෙනවා. දොරක් මොකක් කවුලුවක් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට මේකට අදාළ සංකේත ටික. එතකොට මම ඉදිරිපත් කරුවා සෑම දෙයකටම අදාළ සිම්බල්ස් ටික සංකේතිකම ඉදිරිපත් කරුවා. මේකට අදාළ සංකේතික කොහොමද භාවිතා කරන්න කියන එක මම පෙන්නනවා. ඒකයි මම කිව්වේ මේක හරිම සරලයි කියලා. මේ ටික සංකේතික ඉගෙන ගත්තොත් හරි පහසුයි මේ ටික කරගන්න. එතකොට දැන් මේ තියෙන අපිට මෙහෙම පේන මේ බොක්ස් එකට තියෙන සංකේතය තමයි මේක. එතකොට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනම තැනක මේ විදිහේ නාට්‍ය හරං කලාව විෂයදී මේ විදිහේ සංකේතයක් තිබුණොත් ඒක දන්නවා විෂය හදාරන්නේ මේ තියෙන්නේ ප්ලැට්ෆෝම් එකක් කියලා. එතකොට ඔන්න මෙතන තියෙනවා මේ ප්ලැට්ෆෝම් එක. හරි. ඊට පස්සේ අපි පඩිපෙළක් ටිකක් මේ වේදී අඳින්න ටික සංකීර්ණ විදිහට ත්‍රිමාන විදිහට පඩියෙන් පඩිය ඒක අඳින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ පඩිපෙළ පෙන්වන්න තියෙන සංකේතය තමයි මෙන්න මේක. එතකොට මේ පඩිපෙළ තියෙන තැනට මේ පඩිපෙළවල් තුනක් තියෙනවා. මෙන්න පඩිපෙළවල් තුන මෙතෙන්ට දැම්මා. විශේෂිත වූ අත්‍යවශ්‍ය කොටස් ටික අපි සාකච්ඡා කරා රංගභූමි අලංකරණය පිළිබඳව. මේ කණුව මම කිව්වා උඩින් බලනකොට අපිට පේන විදිය. එතකොට මේ කණුවේ මුදුන විතරයි අපිට පේන්නේ. එතකොට මේ මුදුන පේනකොට අපි මේක යොදන විදිය මේ. රංග වස්ත්‍ර නිර්මාණ සැලසුම් කරණය පිළිබඳව ජගත් මහත්මයා. රංග වස්ත්‍රයටත් ඕකම තමයි සිද්ධ වෙන්නේ. රංග වස්ත්‍ර අපේ පිට පහ තියෙනවා. මේකට අදාළව චරිත පහක් තියෙනවා. එතකොට ළමයින්ට මේ විදිහේ රූපයක් දෙනවා. පිරිමි සහ කාන්තා ස්වරූපේ. එතකොට ඒ චරිත 10ක් තියෙනවා. ඔව් චරිත 10ක් තියෙනවා. ඒ චරිත 10ට අදාළව අපිට මේ සිද්ධ වෙනවා ළමයා විසින් එයාගේ පරිකල්පනයක් ඉදිරිපත් කරන්න. අපි නාට්‍යයක පෙළක හරි ෆොටෝ එකක හරි යම්කිසි දැකපු දෙයක් ඉදිරිපත් කිරීම නෙවෙයි මේ සිද්ධ වෙන්න ඕන. අර අපි මුලින් කතා කරුවාගේ මේ ඔහු විසින් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. හැබැයි ඒක පොඩ්ඩක් මේකට සම්බන්ධ වෙන්නත් ඕනේ. හරිද? එතකොට දැන් අපිට මෙහෙම රූප ගත්තොත් එහෙම අපි සරලව ගත්තොත් මම එහෙමනම් පොඩි රූපයක් සලකුණු කරන්නම්. පූජිත මහත්මයා දැන් මේක දැන් අපි අද සාකච්ඡා කරන ජාතික මට්ටමේ විභාගයකට අවශ්‍ය අමුද්‍රව්‍යයන් මේ සැලසුම්කරණය පිළිබඳව මේ කරුණු සාමාන්‍ය නාට්‍ය රසිකයා දැනගෙන සිටීම ඔහුට හෝ ඇයට නාට්‍යයක් රසවින්දනය කර ගැනීමට කොයිතරම් දුරට රුකුලක් වෙනවද? ඉතාම සරලයි. මොකද එතකොට වේදිකාවේ ඉන්න නිෂ්පාදකයට බොරු කරන්න බෑ. මොකද දැනුවත් රසික ප්‍රජාවක් ඉන්නේ. දැන් අපි දන්නවා ලෝකේ නාට්‍ය සංස්කෘතිය තියෙන එංගලන්ත කොහේ ඕනම රටක ඒ ප්‍රේක්ෂකාගාරය එන්නේ නාට්‍ය පිළිබඳ කියවීමක් කරන් එන්නේ බොහෝ විට. ෂේක්ස්පියර්ගේ නාට්‍ය වෙන්න පුළුවන්, ඉබ්සන්ගේ වෙන්න පුළුවන්, දාරි ෆෝගේ නාට්‍යයක් වෙන්න පුළුවන්. භාරතමුණි ඒවා කියවගත් ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඒතොර ඒ නාට්‍ය ගැන හොඳ දැනුමක් එක්ක එන්නේ. එතකොට ඒ හොඳ දැනුමක් තේරුමක් තියෙන රසික ප්‍රජාවකට තමයි අර නාට්‍යකරුවා නාට්‍ය නිර්මාණය ගේන්නේ. ඒතොර බොරු කරන්න බෑ. විශේෂයට බොරු කරන්න බෑ. එතකොට අර බොරු කරමු මේ රසිකයා ප්‍රශ්න කරන අයවා මෙහෙම කරන්නේ මොකද්ද මෙහෙම කරන හේතුව? හරි? දැන් මට හිතුණා කියන්න බෑ. මට හිතුණාට උත්තර නෑ. හිතන්න පුළුවන් හිතීමත් එක්ක ඒකට හේතු සාධකයක් තියෙන හැම දෙයකම අපි කියන්නේ හේතුඵලවාදයක් කියලා ජනත්. එතකොට මේ අපිට මේ අර ෂෝට් කට් නෑ මේ වැඩේදී. එතකොට ප්‍රධානම වශයෙන් වරුණ මහත්මයා කිව්වා වගේම අර මේ පෙළ පොත් එක හොඳට කියෙව්වා නම් ඊට පස්සේ ඔහුගේ පරිකල්පනය මේ පෙන්눔 කරන පරිකල්පනය. එතකොට ඊට පස්සේ එයා දැනගන්න ඕන කොහොමද සාමූහිකයක් එක්ක වැඩ කරන්නේ. දැන් හුඟාම අය හිතනවා තමයි මේ අධ්‍යක්ෂකවරයා තමයි මෑන්. ඒක එයා තමයි වැඩේ දන්නේ. එයා කියන දේ ඒක තමයි හෙනරි ජයසේන මහත්තයා ඉස්සෙල්ලා පෙන්눔 කරන්නේ. එහෙම කරන්න බෑ. එයාට සෑම කෙනෙක් එක්කම හොඳ සුවදශීලී ගනුදෙනුවක් කරන්න ඕනේ. ඒක PR එකක්, මැනේජ්මන්ට් එක, කළමනාකරණයක්. ඉතින් එතකොට සමහරක් නම් මම කියපු අදහස
තව කෙනෙක්ගේ අදහසක් නිසා නිෂ්ප්‍රභා වෙන්න පුළුවන්. ඔව් හොඳයි නාට්‍යෙට හොඳයි නා ඒක අපි ගමු. ප්‍රශ්නයක් නැහැ. සමාජයට අපි හුඟක්ම රියසල් කරපු සීන් එකක් අහක් කරන්න අවස්ථා තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම සැලසුම් කරන ශිල්පියා කියන්නේ වෙන කෙනෙකුට ඉදිරිපත් කිරීමක් යෝජනා කිරීම. ඉතින් ඇඳලා ඇඳොත් ඒක එතන ඉවරයි. ඔව්. මේක තව එහාට යන්න තියෙනවා. අනික රිසර්ච් එකක් කරන්න එපා මේක. රිසර්ච් එකක් කරන්න ඕනේ. මේ රිසර්ච් එකක් කරන්න මේ කොහොමද අපි කරන්නේ කොහොමද ඒ රිසර්ච් එක නොකර කරන්න බෑනේ. බෑ. අනිවාර්යයෙන්ම අපිට දවස් 3ක් තියෙනවා. තාමත් ඔබ ප්‍රමාද වැඩි නෑ. ඒ පරිශ්‍රණය කරලා යන්න. ඔව් දැන් නාට්‍ය පහ පිළිබඳව. අද තාක්ෂණය හොඳටම තියෙනවානේ මේ YouTube මේ නාට්‍ය පිළිපත් පිළිවෙල හොඳටම හොයාගන්න පහසුම හොයාගන්න පුළුවන්. ඒ තාක්ෂණය පාවිච්චි කරලා රිසර්ච් කරන්න. ඔව්. ජගත් මහත්මයා දැන් මම ටිකක් වර්ණ ටිකක් මෙහෙම දාගෙන ගියා. හරි? එතකොට අපිට දැන් මේක දිහා බැලුවාම සාමාන්‍ය පේනවා අපේ දේශීය රටාවකට හුරු චරිතයක් මේ ඇඳුම් පැළඳුම් වලින් යොමු වෙනවයි කියලා. එතකොට අපිට මේ වර්ණ කිරීමේදී සාමාන්‍ය මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙතන වර්ණ දෙකක් හෝ තුනක් භාවිතා වෙනවා නම් අපිට පුළුවන් මේ විදිහට කොටු තුනක් භාවිතා කරලා දැන් මෙතන තියෙන මේ වර්ණය අපිට හරියටම බලා ගන්න බෑනේ. මේ තරම් තද පැහැති වර්ණයක්ද ඕනේ. එහෙම නැත්නම් ඊට වඩා අඩු වර්ණයක්ද අපිට ඕනේ. එතකොට මේ දරුවට පුළුවන් එයා මෙතෙන්දී පාවිච්චි කරන වර්ණය මේ විදිහට පෙන්වන්න. පෙන්ලා ඕනනම් මෙතනින් පන්ති කාමරේදී තව වැඩි දුරටත් ඉගෙන ගන්නවා නම් මේ රෙදිපිලිවල ස්වභාවය රෙදිපිලිවල වර්ග මොනවද යනාදී දේවල් මෙතන සලකුණු කරන්න පුළුවන්. තව දුරටත් ඉගෙන ගන්නවා නම් මේ චරිතය සඳහා අවශ්‍ය කරන රෙදිපිලි මොනතරම් ප්‍රමාණයක් අවශ්‍ය කරනවද කොච්චර මීටර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද ඒ යනාදී දේවල් සඳහන් කරන්න පුළුවන්. දැන් මෙතන මේ ආභරණය කියන දේ ගත්තත් අපිට මේක තවදුරටත් ඩීටේල්ස් කරලා අඳිනවා නම් මෙහෙම ලොකු කරලා අපිට අඳින්න පුළුවන්. ලොකු කරලා ඇඳලා මේකේ තියෙන මේ රටාවන් ටික මෝස්තර ටික ඉතා පැහැදිලිව පෙන්වන්න පුළුවන්. එහෙම පෙන්වුවාට පස්සේ තමයි මේව හදන කෙනාට හරියට මේක හදන්න පුළුවන්. ඔබට මේ මනුෂ්‍ය ශරීරය අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා පෙන්වුවා වගේ දෙනවා. ඔව් දෙනවා. ඒකට තමයි මේ අවශ්‍ය ඕන විදිහට කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔව් හොඳයි. බොහොම හොඳයි. අද අපි වැඩසටහනේ අවසානයේට ලං වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පෙර පසුගිය සතිවල අපි අසපු ප්‍රශ්නවලට ජයග්‍රාහකයන් ඉදිරිපත් කිරීමට මේ සූදානම කෙටි නාට්‍ය නිෂ්පාදකයන් සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව සඳහන් කිරීමට අපි යොමු කළ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරු සපයා හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේ 10 වෙනි වස් ශ්‍රේණියේ ඉගෙනවල මන සිසිත්මා රන්දනී දුව ඔබටයි CD තැටිය හමුවන්නේ ලැබෙන්නේ. ඒ වගේම අනුලා බුලත් සිංහල රංගවේදිනිය පිළිබඳ ඇසූ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරු දුන් නුවරඑළිය යහපත් නෙළේරාගේ බාලිකා මහාවිද්‍යාලයේ අයේෂා වර්ජිනී පීටර්සන් ඔබටයි CD තැටි ලැබෙන්නේ. මෙම CD තැටි සහ ග්‍රන්ථ අපට ලබා දෙන්නේ විශේෂයෙන්ම CD තැටිට අවහල් රඟහල පදනම අනුග්‍රහයෙන් මේ ග්‍රන්ථ අපට ලබා දෙන ප්‍රවීණ නාට්‍යවේදී ජූඩ් ශ්‍රීමල් මහත්මයා. අද අපිට විශේෂ ත්‍යාගයක් හම්බ වෙනවා ජගත් පද්මසිරි මහත්මයාගෙන්. අද ප්‍රශ්නයට ඔබ නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් එහෙම එතුමාණන් විසින් රචිත මේ අනුශාංගික අංග යන පොත ඔබට ග්‍රන්ථය ඔබට ලබා ගත හැකියි. හොඳයි. අද ප්‍රශ්නය වේදිකා නාට්‍යයක ප්‍රාසාංගික වර්ධනයේ උදෙසා අනුශාංගික අංගයන්ගේ සැලසුම් කරණය කෙසේ විය යුතුදැයි සවිස්තරාත්මකව ලියා එවන්න. ඔබට ඔබගේ පිළිතුර ලියා එවීමේදී ඔබගේ නිවසේ ලිපිනය සහ දුරකථන අංකය සඳහන් කිරීමට අමතක නොකරන්න. ඒ වගේම ඔබට මේ පිළිතුර යොමු කරන්න පුළුවන් රංගභූමි නිෂ්පාදක නාට්‍ය ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ඔබට වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන් මේ දුරකථන අංකයට ආමන්ත්‍රණය කිරීමෙන් 0711 34 69 14. ඒ වගේම රංගභූමියේ විශේෂිත වූ දර්ශන ඔබට නරඹන්න පුළුවන් තිරෙහි දැක්වෙන YouTube channel ඔස්සේ. හොඳයි. පැමිණි ඔබ සැමට ඉතාමත් ස්තුතිවන්ත වෙමින් අපගේ සොඳුරු ආරාධනාව ආයාචනය කරමින් එන්න රංගහලේ රසිකයෙකු වන්න. රංගහලේ ප්‍රේක්ෂකයෙකු වන්න. ආයුබෝවන්. හොඳයි. අද වැඩසටහන අවසන් කිරීමට අපි ආරාධනා කරනවා මාලබේ ආදර්ශ ප්‍රේමී විද්‍යාලයේ රුක්ෂිත ලක්ෂාන්ට විලියම් ෂේක්ස්පියර්ගේ ජූලියස් සීසර් නාට්‍යයේ කැසියස් චරිතය නිරූපණය සඳහා. මේ මහාචාර්ය මංගලිකා ජයතුංගගේ පරිවර්තනයක්. පිටින් පෙනෙනවා වගේම ඔබ තුල ඔය ගුණය තියෙන බව මම දන්නවා බෲටස්. හොඳයි. ගෞරවය තමයි අද මගේ කතාවේ මාතෘකාව. ඔබවත් මේ අනෙක් මිනිස්සුන්වත් ජීවිතය ගැන මොන විදියට හිතාගෙන ඉන්නවද කියලා මම දන්නේ නැහැ. හැබැයි තනි මං ගැන කියනවා නම් මං වගේ තවත් මිනිහෙකුට බය ජීවත් වෙනවට වඩා
එම නොවෙන එක හොඳයි කියලායි මගේ අදහස. මං ඉපදුනේ සීසර් වගේම නිදහස් මිනිහෙක් විදිහට. ඒ වගේමයි ඔබ. අපි දෙන්නම කෑවේ බිව්වේ සීසර් කාපු බීපු කෑමමයි. ඒ නිසා මිනිහට වගේම අපිටත් පුළුවන් සීතලට රොත්තු දෙන්න. මම ඔබට එක සිද්ධියක් කියන්න. ටයිබර් ගඟ උතුර යුර දෙපැත්තේ හැප්පෙන්න පටන් ගත්තා. සීසර් මගෙන් ඇහුවා කැසියස් මේ දරුණු වතුර පාරට පැනලා එහා යුර එක් තැනකට පීනන්න එනවද මගෙත් එක්ක කියලා. මේ වචන ටික ඇහෙනවත් එක්කම මං ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම වතුරට පැනලා පීනන්න පටන් ගත්තා. මිනිහට පස්සෙන් එන්නේ නැරලා. අපි අපේ ශක්තිමත් බාහුව වලින් නියම කරගත් තැනට ළඟා වෙමින් හිටියේ. එකවරම සීසර් කැසියස් මාව ගිලන්න යනවා බේරගනින් කියලා බෙරිහන් දුන්නා. රොයි වලදීනියස් ඇන්ටිසස්ව කරේ තියාගෙන ගින්නෙන් බේරගත්තා වගේ මාත් සීසර්ව ටයිබර් ගඟේ ජල කඳෙන් බේරගත්තා. එව්වකේ මූ දැන් දෙයියෙක් වෙලා. කැසියස් නිකමෙක්. සීසර් නිකන්වත් ඔළුව ගනුවොත් දෙකට නැමිලා නමස්කාර කළ යුතු හීනයෙක්. ඔය සීසර් ස්පාඤ්ඤයේදී මිනිහට හැදුනා උණ ලෙඩ. මම දැක්කා එතකොට ඔය දෙයියා වෙවුලපු හැටි. සත්ත්වකින්ම වෙවුලුවා. තොල් සුදු මැලි වෙලා ගියා. රෝම වරුන්ගේ ආඩම්බරයට පාත්‍ර වෙන කතා පවත්වන ඔය කටහඬින්ම මට බොන්න මුකුත් දියන් ටයිටීනියස් කියලා කෙලි පොඩ්ඩියක් වගේ එක්කෙන්දිරි ගියා. අහෝ දෙවියනි. මේ වගේ නියට නියාලුවෙකුට මේ ලෝකේ හැම මනුස්සයම අභිභායන ලැබිච්ච එක මට නම් අදහ ගන්නවත් බැරි දෙයක්.